අසිරිමත් සම්බුදු සරණ. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහනින් තුන් ලෝකයක් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කඳයි අහන්නේ. බ්‍රහ්මයෝ බ්‍රහ්මවල බ්‍රහ්ම විමාන පිටින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැන්ද සරණ ගියා. දෙවිවරු දිව්‍ය විමාන පිටින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැන්ද සරණ ගියා. නාලෝ නාගයින් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. අසුර ලෝකේ අසුරයන් පවා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මානුලොව රජවරු සිටවරු මහා බමුණෝ බ්‍රාහ්මණයෝ ගෘහපතිවරු සියලු දෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ යන්ට බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිටවගෙන ඉන්න, බුදුරජාණන් වහන්සේගේ සරණ සිහි කර කර සතුටෙන් ඉන්න පුදුම පිනක් තියෙන්න ඕන. ඒකයි සංසාරේ පින කියන්නේ. ඒ නිසා මෙතුවක් කල් ඔබ මේ ධර්මය අහනවා, ඔබගේ පිනක් විපාක දෙන්නේ. එතකොට ඒ නිසා මේ අන් අයට ධර්මය අහන්න සලස්වන එක අනිත් පින. ඉතින් ඒ නිසා අද දවසෙත් බලන්න මේ අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් උපේක්ෂා වන්‍යාරච්චි මහත්මිය ඇතුළු කලන මිතුරු පිරිස එකතු වෙලා මියගිය ඥාතීන්ට පින් පිණිසත් ජීවතුන් අතර සිටින අයට සෙත් පිණිසත් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සැත්කමකට භාජනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ කිවෙන් සාහිත් පුංචි පුතාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පිණිසත් මේ ලෝකයට මේ සෙත් පිණිසත් තමයි මේ පින්වතුන් අද ධර්ම දාණය බාරගන්නේ. ඉතින් බොහෝ යහපතක් කරගන්නවා ධර්ම දාණයෙන් පින් රැස් කරගෙන. මොකද කෑම වේලක් දෙනවා වගේ එකක් නෙවෙයි මේ ධර්ම දාණය. වස්ත්‍රයක් දෙනවා එකක් නෙවෙයි ධර්ම දාණය. ඉන්ද තැනක් දෙනවා වගේ නෙවෙයි ධර්ම දාණය. මේකෙන් තමයි සසර දුක් කෙලවර කරන්නේ. ඒ නිසා ධර්ම දාණයම අග්‍රයි. ඒ ගැන හිතට සන්තෝෂයටපත් වෙන්න. අදත් අසිරිමත් බුදු ගුණ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සොයාගෙන ගියාට පස්සේ කෙලවරක් නොපෙනෙන මණික් ආකාරයකට අත දැම්මා වගේ. ගන්ට මණික් මතුවෙනවා. බුදුරජාණන් වහන්සේගේ කෙනෙක් පහළ වීමේ ආශ්චර්ය බලන්න. අද අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයත්
බුදුරජාණන් වහන්සේගේ පංච නේත්‍රයත් බුදු කෙනෙකුට පමණක්ම මේ ලෝකයේ තියෙන පංච නේත්‍රය අද අපි ඉගෙන ගන්න. ඉස්සෙල්ලාම භාග්‍යතුන් වහන්සේ නම පහළ වීම ගැන බලමු. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සාන. පින්වත් මහණෙනි, එකම එක පුජ්‍යලේ ලෝකේ පහළ වෙනවා බොහෝ ජනයාට හිතසුව පිණිස සැපේ පිණිස අනුකම්පාව පිණිස දෙව් මිනිසුන්ගේ සැපේ පිණිස මේ ලෝකේ එකම එක්කෙනෙක් පහළ වෙනවා. කතමෝ ඒක පුද්ගලෝ, ඒ පුජ්‍යලයා කවුද? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි දෙව් මිනිසුන්ට හිතසුව පිණිස යහපත පිණිස ලෝකේ පහළ වෙන එකම එක උත්තමයා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පුද්ගලස්ස භික්ඛවේ පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින්. එකම එක්කෙනෙක් ලෝකේ පහළ වෙනවා, ඒක දුර්ලභයි. ඒ වාගේ කෙනෙක් පහළ වෙනවා කියන එක අතිශයින්ම දුර්ලභයි. කතමෝ ඒක පුද්ගලෝ, කවුද ඒ දුර්ලභම පුජ්‍යලයා? තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉමස්සකෝ භික්ඛවේ ඒක පුද්ගලස්ස පාතු භව දුර්ලභෝ ලෝකස්මින්. ඒ තථාගතයන් වහන්සේගේ පහළවීම දුර්ලභයි. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අච්චරිය මනුස්සෝ. මේ ලෝකේ එක්කෙනෙක් පහළ වෙනවා, එයා ආශ්චර්යයේ උත්තමයා, ආශ්චර්යම කෙනා. කවුද? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තව තියෙනවා මේ අංගුත්තර නිකාය ඒක පුද්ගල වර්ගයේ විස්තරي තියෙන්නේ. ඒක පුද්ගලස්ස භික්ඛවේ කාලකිරියා බහුනෝ ජනස්ස අනුත්තප්පා හෝති. බොහෝ ජනයාට බොහෝ එක්කෙනෙක්ගේ කාලකිරියාව බොහෝ දෙනාට තැවීම පිණිස දුක පිණිස හේතු වෙනවා. එක්කෙනෙක්ගේ කලුරිය කිරීම. ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපිටම කී ගමනක් හිතලා තියෙනවද බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් කියලා. ඒකනේ දෙවරු කෙහෙවලු කඩාගෙන නඩන්නේ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයේදී. බ්‍රාහ්මයොත් කාමයේ විතරාගය තමයි කියනවා සිහිනුවණින් සිටින්නේ. සියලු දෙනා කලන්ත දාලා වැටෙනවා කියනවා ශාස්ත්‍රුන් වහන්සේ පිරිනොම් පානකොට. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අද්විතීයෝ අසහායෝ. එක කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා, අද්විතීයයි. එවැනි දෙවන්නේක් නැහැ. අසහායෝ, ඒ වගේ තවත් කෙනෙක් නැහැ. අප්පටිමෝ, සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ. අප්පටි සමෝ, ඒ මෙහෙමයි කියලා කියන්න බෑ. උපමා වශයෙන් සමාන කිරීම කරන්න බෑ. අප්පටි භාගෝ, ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනවා, ඒ බුදුරජාණන් වහන්සේ අසම සමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අසමෝ අසම සමෝ දීපදානං අග්ගෝ. දෙපා ඇති අය අතර අග්‍රයි. කතමෝ ඒක පුද්ගලෝ, ඒ එකම පුජ්‍යලයා කවුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තවත් කෙනෙකුට සමාන කරන්න බෑ. අතුල්‍යයි, අද්විතීයයි, අප්පටි සමයි. බුදු කෙනෙකුටමයි සමාන වෙන්නේ. අසමයි අසම සමයි. තවත් බුදු කෙනෙකුට සමාන වෙන්නේ ලෝකෙ කිසි කෙනෙකුට සමාන නැහැ. බුදුරජාණන් වහන්සේ. ඒක පුද්ගලස්ස භික්ඛවේ පාතු භාවා මහතෝ චක්කුස්ස පාතු භාවෝ හෝති. එක්කෙනෙක්ගේ ලෝකේ පහළ වීම වනාහි පින්වත් මහණෙනි, මේ ලෝකේ ඇස පහළ වීමයි. එතකොට එතෙක් ලෝකේ තියෙන්නේ අන්ධ භව. අන්ධ භව. බුදු කෙනෙක් පහළ වීමෙන් තමයි ඇස පහළ වෙන්නේ. ඒකනේ කියන්නේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා. ඇස පහළ වුණා. මහතෝ ආලෝකස්ස පහතු භව හෝති. බුදු කෙනෙක් පහළ වීමෙන් තමයි ආලෝකය පහළ වෙන්නේ. එතකල් ලෝකෙම තියෙන අන්ධකාරේ. මහතෝ ඕබාසස්ස පහතු භව හෝති.
මහත් වූ ඕභාසයක් ආලෝකයක් රශ්මි ධාරාවක් වීදිලා යනවා. චන්නං අනුත්තරියානම් පාතු භාව හෝති. බුදු කෙනෙක් පහළ වීමෙන් තමයි දස්සනානුත්තරිය පහළ වෙන්නේ. බලන දේවල් අතර අග්‍ර දේවල් ටික ඔක්කොම පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වුණොත්. ඇයි බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා, ධාතුන් වහන්සේලා, ස්තූප, බෝධි බලන දේවල් අතර අග්‍ර ඔක්කොම පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වුණොත් නේද? ඊළඟට සවනානුත්තරිය. අහන දේවල් අතර අග්‍ර දේවල් ඔක්කොම පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වුණොත් නේද? ධර්මයේනේ අග්‍ර. ඊළඟට පරිචර්යානුත්තරිය සේවාකම් කිරීමේ අග්‍ර. බුදුරජාන් වහන්සේට, ශ්‍රාවක සංඝරත්නයට, සෑයට, බෝධියට, වෙහෙරට ඒ අපෝපස්ථාන කිරීම, ඒ සේවා කිරීමේ අග්‍ර දේවල් ඔක්කොම පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වුණොත් නේද? සික්ඛානුත්තරිය හික්මීමෙන් අග්‍ර දේවල් ටික ඔක්කොම පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වුණොත් නේද? අග්‍ර සීලේ, අග්‍ර සමාධියේ, අග්‍ර ප්‍රඥාවේ, අග්‍ර ඉන්ද්‍රිය සංවරේ, මේ අග්‍ර ජාගරියානුයෝගී, ඒ සියලු හික්මීම් වල ඒ සියලු හික්මීමේ අනුත්තරිය වූ හික්මීමක් පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වුණොත්. මේ විදිහට අනුත්තරිය කාරණා හයක් තියෙනවානේ. දසනානුත්තරිය, සවනානුත්තරිය, ඊළඟට පරිචාර්යානුත්තරිය, ඊළඟට සික්ඛානුත්තරිය, ඔය ආදි වශයෙන් ඒ සියල්ලම පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වුණොත්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුන්නම් පටිසම්භිදානං සච්චි කිරියා හෝති. බුදු කෙනෙක් පහළ වුණොත් තමයි අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන පටිසම්භිදාවන්ගේ සාක්ෂාත් කිරීම වෙන්නේ. එතකල් ලෝකේ නෑ ඒවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනේක ධාතු පටිවේදෝ හෝති, නානා ධාතු පටිවේදෝ හෝති. අනේක ධාතු, නානා ධාතු, ඇයි ස්කන්ධ ධාතු, ආයතන, දැන් චක්කු ධාතු, සෝත ධාතු, ගාහන ධාතු, ජීවහා ධාතු, මේ සියල්ල අවබෝධ කරන කාම ධාතු, නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, හිංසා ධාතු, අවිහිංසා ධාතු, මේ ඔක්කොම පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, මේ සියලුම ධාතු ස්වභාවය, ධාතුන්ගේ නානා ස්වභාවය, ඒ ඔක්කොම ලෝකේ පහළ වෙන්නේ වචන ටික පවා බුදු කෙනෙක් පහළ වුණොත්මයි. ඊට පස්සේ දේශනා කරනවා විද්‍යා විමුක්ති ඵල සච්චි කිරියා හෝති. විද්‍යා විමුක්ති ඵලයේ සාක්ෂාත් කරන්න පුළුවන් බුදු කෙනෙක් පහළ වුණොත්. මේ ලෝකේ යන්තාක් රහතන් වහන්සේලා විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කළාද? බුදු කෙනෙක් පහළ වූ නිසා. ඊට පස්සේ තියෙනවා සෝතාපට්ටි ඵල සච්චි කිරියා හෝති. සෝවාන් අයගේ පහළවීම සිද්ධ වුණේ බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා. මේ ලෝකේ යන්තාක් අය සෝවාන් වුණාද? බුදු කෙනෙක් පහළ වුණ නිසා. ඊට පස්සේ සකදාගාමී ඵල සච්චි කිරියා හෝති. සකදාගාමී ඵලයේ සාක්ෂාත් කිරීමයි බුදු කෙනෙක් පහළ වුණා කියන්නේ. මේ ලෝකේ යන්තාක් දෙනා සකදාගාමී වුණාද? බුදු කෙනෙක් පහළ වුණ නිසා. අනාගාමී ඵල සච්චි කිරියා හෝති. අනාගාමී ඵලයේ සාක්ෂාත් කිරීමයි. මේ ලෝකේ යන්තාක් අය අනාගාමී වුණාද? ඒ සියලු දෙනා බුදු කෙනෙක් පහළ වුණ නිසා. ඊට පස්සේ අරහත් ඵල සච්චි කිරියා හෝති. අරහත් ඵලයේ සාක්ෂාත් කිරීමයි. මේ ලෝකයේ යන්තාක් රහතන් වහන්සේලා පහළ වුණාද? ඒ සියල්ල බුදු කෙනෙක් පහළ වුණ නිසා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කතමස්ස ඒක පුද්ගලස්ස, කවුද එකම එක පුජ්‍යලයා? තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් තමයි මේ සියල්ලම පහළ වෙන්නේ පින්වත්නි. මේ සියල්ලම පහළ වෙන්නේ. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක පුද්ගලම්පි සමනුපස්සාමි. මම පින්වත් මහණෙනි එකම එක පුජ්‍යලයක්වත් දකින්නේ නැහැ. යෝ ඒවං තථාගතෝ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං සම්මදේව අනුපවත්තේති යදිදම් භික්ඛවේ සාරිපුත්තෝ. ඊතග්ගමාලයේ තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ විදිහටම ප්‍රවර්තනය කරන කිසිම කෙනෙක් නැහැ කියනවා සාරිපුත්තයන් තරම්.
ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තරම් ඒ ධර්මයේ චක්‍රය ප්‍රවර්තනය කරන සෙම්පතියෙක් ලැබූ ධර්ම රාජානන් වහන්සේ තුන් ලෝකෙම අග්‍රයි. කල්පයක් තිස්සේ වැටෙන වැහි බිඳු ගාන ප්‍රඥාවෙන් දැකිය හැකි සාරිපුත්ත මහරහතන් වහන්සේ ශ්‍රාවකෙක්, බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට අන් අය පාවිච්චි කරන දෙවියන් බඹුන් වඳින තවත් නම් තියෙනවා. සමනෝති භික්ඛවේ තථාගතස්සේතං අදිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රමණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. බ්‍රාහ්මනෝති භික්ඛවේ තථාගතස්සේතං අදිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ තථාගත අදිවචන සූත්‍රයේ තියෙන්නේ. බ්‍රාහ්මණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට පව් බැහැර කරපු කෙනා. බිසක්කෝති භික්ඛවේ තථාගතස්සේතං අදිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශෛල්‍ය වෛද්‍යවරයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. කෙලෙස් හොල් ගලෙව්වනේ. වේදගෝති භික්ඛවේ තථාගතස්සේතං අදිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස. වේදගු සියලු ධර්මයන් අවබෝධ කළා, සියලු ධර්මයන්ගෙන් පරතරට ගියා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. නිම්මලෝති භික්ඛවේ තථාගතස්සේතං අදිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිර්මල කෙනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. කෙලෙස් මල නැහැ. විමලෝති භික්ඛවේ තථාගතස්සේතං අදිවචන. විමල කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඥානීතිකෝ භික්ඛවේ තථාගතස්සේතං අදිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඥානි නුවණ ඇති කෙනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. විමුක්තෝති භික්ඛවේ තථාගතස්සේතං අදිවචනං යදිදං අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තමයි විමුක්තෝ මනාව නිදහස් වූ කෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇයි එහෙම කියන්නේ? ශ්‍රමණේක් විසින් ලැබිය යුතු යමක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ලැබුවා. බ්‍රාහ්මණයෙක් විසින් ලැබිය යුතු පව් බැහැරපු කෙනෙකුට යමක් ලැබෙන්න ඕන නම් ඒ නිවන ලැබුණා. ශෛල්‍ය කෙලෙස් හුල් ඉවත් කරපු කෙනෙකුට යමක් ලැබිය යුතු නම් ඒ නිවන ලැබුණා. ධර්මයෙන් පරතරයටපත් කෙනෙකුට ලැබිය යුතු යම් දහමක් තියෙනවා නිවනක්, ඒ නිවන ලැබුණා. නිර්මල කෙනෙකුට, විමල කෙනෙකුට, නුවණැති කෙනෙකුට, මනාව නිදහස් වූ කෙනෙකුට යමක් ලැබුණා නම්, ලැබෙන්නේ යුතු නම් ඒක බුදුරජාණන් වහන්සේ ලැබුණා. දසමර සේනා පරාජයටපත් කරපු තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙව් මිනිස් ලෝකේ වැඳුම් පිදුම් ලබනවා. දැන් බලන්න බුදු කෙනෙක්ගේ ආනුභාවය මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය. ඒ නිසා තමයි මාර්ගඵල මේ සියලු ගුණ බුදු කෙනෙක් නිසාමනේ හටගන්නේ. ඒ නිසා තමයි බුද්ධත්වයේ වෙලාවේ දසමර සේනාවම ඒ සම්මා සම්බුද්ධත්වයට විරුද්ධ වෙන්නේ. රහතන් වහන්සේ නමක් පහළ වෙනකොට එහෙම යුද්ධයක් නැහැ. බුදු කෙනෙක් පහළ වෙනකොට යුද්ධයක් තියෙනවා. සමහරට රහතන් වහන්සේ එතනින්ම මේ රහතන් වහන්සේගේ ජීවිතේ පිරිනවම් පාන්න පුළුවන්. බුදු කෙනෙක්ගේ බුද්ධ කෘත්‍යය සිද්ධ වෙනවා. ඒ බුද්ධාන්තරේම සමහරට කල්පයකට එකක් නම් ඒ කල්පේම පිනැත්තෝ සසරින් නිදහස් වෙනවා. ඉතින් මම අද මේ පින්වතුන්ට මතක් කළා. අද අපි මේ පින්වතුන්ට දේශනා කරන්නේ පංච නේත්‍ර. බුදුරජාණන් වහන්සේට පංච නේත්‍ර තියෙනවා. මොනවද මේ පංච නේත්‍ර? බුදුරජාණන් වහන්සේට නෙත් පහක්. මසැස, දිවැස, ඊළඟට පනැස, ප්‍රඥායස, බුදු ඇස, ඊළඟට සමතැස, සමන්ත චක්කු. මේ ඇස් පහ බුදුරජාණන් වහන්සේට තියෙනවා. තුන් ලෝකේ තවත් ශාස්ත්‍රඥ වහන්සේ නමකට නැහැ. බුදුරජාණන් වහන්සේටමයි තියෙන්නේ. කුමක්ද මේ මසැස? බුදුරජාණන් වහන්සේගේ මසැස පින්වතුනි මේ පේන්න තියෙන නේත්‍රය මහා පුරුෂ ලක්ෂණයක්. නිල්වන් නිස්සංගල ගෝප කුමෝ අබින්නෝ නීල සුනිත්තු. එදා ඉපදුන වහු පෙටියෙක්ගේ තරම් විශාලයි.
ඒ වගේම නිල්ම නිල් පාටයි. ලස්සනයි. දුක් දුරු වෙන නිස්සංගල. මේ නිස්සංගල දිහා කාටවත් එක දිගට බලාගෙන ඉන්න බෑ. ඒ නිස්සංගල පින්වතුනි සංසාරේ අහසේ තරුපරයා ඇස් දන් දීලා ඒ පිනට ලැබිච්ච නෙත් දෙක අහසේ තරුපරයා ඇස් දන් දීලා ඒ ඔක්කොගෙම පිනට ලැබිච්ච නෙත් දෙක කොහොම වෙන්න ඇතිද කියලා හිතන්නකෝ. අර සිවි රජ්ජුරුව ඇහැ ගලවලා දන් දෙන්නේ. මේ සිද්ධිය සිහි කරන්නකෝ. ඒ වගේ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් දන් දීදී ආපු නේත්‍ර ගලව සසර පුරාවට තරහින් බල්ලා නැහැ, රවලා බල්ලා නැහැ, වපරහින් බල්ලා නැහැ. ඒ පිනට ලැබිච්ච නෙත් සංගල කොහොමද කියලා හිතන්නකෝ. ඒ නෙත් සංගලෙන් පාට පහක් විහිදෙනවා. පාට පහක් විහිදෙනවා. කොහොමද මේ පාට පහ විහිදෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ නෙත් සංගලෙන් නිල් පාට විහිදෙනවා. කහ පාට, රතු පාට, කළු පාට, සුදු පාට. එතකොට ඒ විහිදෙන විදිහ තියෙනවා පින්වතුනි. නිල් පාට විහිදෙනවා. ඒ තද නිල් පාටක්. උන්වහන්සේගේ ඇස් පිහාටු වලින් ඒ නිල් පාට විහිදෙන්නේ මේ ඇස් පිහාටු වලින්. ඇස් ලෝම වලින්. දියබෙරළිය මලේ පාටයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මේ නිල් පාට විහිදෙන විදිය ඒ නෙස්සඟලෙන්ම කහ පාට විහිදෙනවා. ඒ කහ පාට විහිදෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇහි පිල්ලම ළඟින්. කිනිහිරි මලේ පාටේ රම් පැහැට ඒක කහ පාට විහිදෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ නෙස්සඟලෙන් රතු පාටක් විහිදෙනවා. ඒ රතු පාට විහිදෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නේත්‍රයේ දෙපැත්තෙන්. මේ පැති දෙපැත්තෙන් රතු පාට විහිදෙන්නේ. ඒ රතු පාට ඇහි කොන ළඟින් විහිදෙනවා. ඒ වගේම ඇහි පිල්ලම් වල කෙළවරිනුත් විහිදෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ නිස්සංගලෙන් කළු පැහැයක් විහිදෙනවා. ඒ කළු පැහැ විහිදෙන්නේ කළු ඉංග්‍රියාවෙන්. නිස්සංගල මැද. රතු පෙනල ඇටේ පේන කළු පැහැයෙන් යුක්තයි. තද නිලට හුරුයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ තද නිලට හුරු නිසා තමයි පේන්නේ නිල් පාටට. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ නෙත් වලින් සුදු විරස් විහිදෙනවා. ඒක විහිදෙන්නේ සුදු ඉංග්‍රියාවෙන්. ඒ සුදුම සුදු පාටයි ඕසදී තාරකාවක් වගේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ නෙස්සඟලේ ඒ පාට පහෙන් විහිදෙනකොට බලාගෙන ඉන්න හිතෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ මසැස කාටවත් දුකක් වෙන්නේ නැහැ නෙස්සඟල ඉදිරියේ. මේ නෙස්සඟලෙන් ලෝකෙ දිහා බැලුවා නම් බොහෝ දෙනාට කරුණාවෙන් ඒ නෙස්සඟල තෙත් වෙලා තිබ්බේ කරුණාවෙන්. බුදුරජාණන් වහන්සේගේ නෙස්සඟලේ තියුණු බව කියන්නේ පින්වතුනි යොදුනක් දුර බලන්න පුළුවන්. මේ නෙස්සඟලේ නිකන් ඒ කියන්නේ 이르දියක් නැතුව බුදුරජාණන් වහන්සේ උපදවාගත්ත ධ්‍යානයක්, ඉරිදියක්, සමාධියක්, ඥානයක් නැතුව නිකන් නෙස්සඟලෙන් යොදුනක් දුර බලන්න පුළුවන්. යොදුනක් කිලෝමීටර 10කින් එහා තියෙන වැලි කැටේ පේනවා නිකන්. ඒක පේන්නේ මෙහෙම. මහා අඳුරේ වුණත් චතුරංග සමන්නාගත අඳුර කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අමාවක දවසක සඳ බැහැගෙන ගිය රාත්‍රියක ඊළඟට අහස තනීකර කළු අලාවෙන් වැහිච්ච වෙලාවක ඊළඟට ගස් කොළන් වලින් වැහිච්ච මහා මේ වනාන්තරයක මහා ගස් කොළන් වලින් වැහිච්ච වනාන්තරේ ඉර පායලා තින උටත් අඳුරුයි. ඒක මන්දිවට ඒ අහසේ කළු අලාවෙන් වැහිලා අමාවක දවසක් සඳත් බැසගෙන ගිහිල්ලා එතකොට ඒ වාගේ චතුරංග සමන්නාගත අඳුරේ පවා යොදුනක් දුරින් තියෙන වැලි කැටේ පේනවා කියනවා බුදුරජාණන් වහන්සේගේ නෙතට. 이르දියක් නැතුව නිකම් මසැසට. ඒ කාලේ තවත් උපමාවක් ගත්තොත් මේ විශාල තල පුරවපු කරත්තයක්. ඒ තල පුරවපු කරත්තේට චූටි තල ඇතයක පොඩි මාක් එකක් දාලා සටහනක් දාලා අර විශාල තල පුරවපු කලේ මේ කරත්තෙට ඒක මෙහෙම දැම්ම ගමන් සිදුහත් කුමාරයාට පුළුවන් කියනවා ඒ කාලේ ඒ ඇටේම ගන්න. එච්චර තියුණුයි නෙත මේ මසැස
ඉතින් පින්වතුනි ඒම අනුභවයක් නේ. මේ පෙනෙන නිස්සංගල ඒ නිස්සංගල ඉදිරියේ කාටවත් දුකක් වෙන්නේ නැහැ. දේවදත්තත් ඒ නිස්සංගලයට එන්න කලින් පොළොව පලාගෙන ගියේ. ඒකයි චින්චිමානිකාව ඒ වෙලාවේ පොළොව පලාගෙන ගියේ නැතුව දෙවුරන් විහෙරින් එළියට ගියාට පස්සේ ගියේ. බුදු නෙත ඉදිරියේ කරදර වෙන්නේ නැහැ. පිස්සු හැදිලා එන අයට බුදු නෙත යොමු කරගම පිස්සු නැති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිස්සංගලෙන් බෝ සමිඳුන් දෙස දින 7ක් බලාගෙන සිටියා. නිල්ලුවන් නේත්‍ර කාන්තිය විහිදිලා ගියා. බුද්ධානුභාවයෙන් බෝධීන් වහන්සේ සැනසී ගියා. අදටත් දුක් දුරු වෙනවා බෝධීන් වහන්සේට වැන්දත්. ඉතින් ඒක තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මසැස. දිවස කියන එකේ සීමාවක් නැහැ. දිව්‍ය නේත්‍රය ඕනෑම දුරක ඕනෑම තැනක තියෙන ඕනෑම ප්‍රමාණයක දෙයක් බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. ඕනෑම තැනක චූලනිකා සහස්‍රී ලෝක ධාතුව, මජ්ක්‍ධිමිකා සහස්‍රී ලෝක ධාතුව, ත්‍රිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුව. ඒ කියන්නේ ඉරුගෙන් සඳුගෙන් ආලෝකමත් වෙන චක්‍රාවාට 1000ක් තියෙනවා. ඒක තමයි චූලනිකා සහස්‍රී ලෝක ධාතුව. ඒ වගේ ඒවා 1000ක් තියෙනවා. ඒක මජ්ක්‍ධිමා සහස්‍රී ලෝක ධාතුව. ඒ වගේ ඒවා 1000ක් තියෙනවා. ඒක තමයි ත්‍රිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුව. මේ ළඟ තියෙන එක පේනවා වගේ මජ්ක්‍ධිමිකා සහස්‍රී ලෝක ධාතුවේ කෙළවරේ තියෙන එකත් බුදුරජාණන් වහන්සේට පේනවා ළඟ තියෙනවා වගේ. ඒක තමයි දිවස. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දිවසින් ඒ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට පේනවා මේ සත්වයා චුත වෙනවා උපදිනවා පේනවා. චුතිය උපත පේනවා. මේ දිවසටම තමයි චුතු උපපාත ඥාන කියන්නේ. බුදුරජාණන් වහන්සේට පේනවා මේ සත්වයා ලස්සන ලෝකවල, කැත ලෝකවල, හීන ලෝකවල, ප්‍රනීත ලෝකවල කර්මානුරූපව ඉපදෙනවා පේනවා. ඉමේ වත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා, වචී දුච්චරිතේන සමන්නාගතා, මනෝ දුච්චරිතේන සමන්නාගතා. කාය දුච්චරිතෙන්, වචී දුච්චරිතෙන්, මනෝ දුච්චරිතෙන් සමන්විත වෙලා අරියාණං උපවාදකා ආර්යයන් වහන්සේලාට ගරහලා මිච්ඡා දිට්ඨිකා මිත්‍යා දෘෂ්ටික වෙලා මිච්ඡා දිට්ඨි කම්ම සමාදානා මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා කායස්ස වේදා පරම් මරණ දුගතින් අපායන් විනිපාතන් නිරයන් උපපන්නා. ඒ අපායනං වූ විනිපාත වූ නිරේ ඉපදෙනවා මැරිලා ගිහිල්ලා. බලන්න දුස්චරිතය නිසා සිද්ධ වෙන දේවල් බුදුරජාණන් වහන්සේගේ දිවසට පේනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට පේනවා මේ සත්වයා කාය සුචරිතයෙන්, වචී සුචරිතයෙන්, මනෝ සුචරිතයෙන් යුක්ත වෙලා. ආර්යයන් වහන්සේලාට උපවාද කරන්නේ වැඩිහිටි අයට ගරු කරනවා. ඊළඟට සම්‍යක් දෘෂ්ටික වෙනවා. සම්‍යක් දෘෂ්ටික කර්ම සමාදන් වෙනවා. සුගතියේ උපදිනවා පේනවා. එතකොට මේ ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ චුතිය උපත දකින්නවද මේ බුදුරජාණන් වහන්සේගේ දිවස. ඉතින් බුදුරජාණන් වහන්සේට අනේක ලෝක දිවසින් බලන්න පුළුවන්. සක්වලවල් බලන්න පුළුවන්. අනන්ත අපරිමාණ සත්වයන් දෙස බලන්න පුළුවන්. උපදින හැටි, චුත වෙන හැටි බලන්න පුළුවන්. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ දිවස. බුදුරජාණන් වහන්සේගේ දිවසට සමාන කරන්න පුළුවන් කිසි කෙනෙක් නෑ. රහතන් වහන්සේලාගේ වුණත් පින්වත්නි තියෙනවා එක එක සීමාවල්. රහතන් වහන්සේලාගේ තියෙනවා සීමාවල්. ඒකනේ අටුවා කතාවක තියෙන්නේ ඉරිදිය ගැන. මුගලන් මහරහතන් වහන්සේ දවසක් මුගලන් මහරහතන් වහන්සේ වේගවත් ඉරිදියක්නේ. ඉරිදිමතුන් අතර අග්‍රම කෙනානේ. ඒ වේගවත් ඉරිදියේ මේ සක්වලේ මුගලන් මහරහතන් වහන්සේ ගියා කියනවා සක්වලේ කෙළවරට දවස් 7ක් වේගවත් ඉරිදියේ. ඒ කියන්නේ වක් කරපු 7ක් දික් කරන වේගයෙන්, දික් කරපු 7ක් වක් කරන වේගයෙන් බ්‍රහ්ම ලෝකෙට යන, බ්‍රහ්ම ලෝකෙට දුර විශාල ගල් පර්වතයක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා අතෑරියොත් පොළොවට මාස 4ක් යනවා කියනවා. එච්චර දුර යනවා වක් කරපු 7ක් දික් කරන වේගයෙන්, දික් කරපු 7ක් වක් කරනවා. ඒතකොට එච්චර එහෙම වේගයෙන් දවස් 7ක් යනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දිවසින් බැලුවා කියනවා මොග්ගල්ලාන කොහෙද?
දවස් 7ක් සක්වලේ කෙළවරට යනවා. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ 이르දියෙන් අරන් දෙව්රම් වෙරි තිබ්බා. එතන මොගලම් මහරහතන් වහන්සේ දවස් 7ක් ගිය ගමන බුදුරජාණන් වහන්සේ එක මොහොතෙන් ගෙනල්ලා තිබ්බා. සක්වලේ කෙළවරට යන අය අතරමං වෙනවා කියලා. ඉතින් ඔය අටුවා කතාවක තියෙන එක. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉරිදිය අසාමාන්‍යයි, දිවස අසාමාන්‍යයි. බුදුරජාණන් වහන්සේට වැන්දත් ඇති පින්වත්නි. ඒ අසාමාන්‍ය උත්තමයන් වහන්සේට. ඊට පස්සේ ඔය තමයි බුදුරජාණන් වහන්සේගේ දිවස, මසැස, දිවස. ඊළඟට බුදුරජාණන් වහන්සේට තියෙනවා පනස. පනස කියන්නේ ප්‍රඥායස, නුවණැස. බුදුරජාණන් වහන්සේගේ නුවණැස ගැන නම් ආය වචන වලින් කෙසේ කියන්නද? බුදුරජාණන් වහන්සේගේ නුවණැස ගැන කොහොම කතා කරන්නද? මේ සකල සත්වයා බුදුරජාණන් වහන්සේගේ නුවණ ගැන කතා කළොත් ඒක හරියට මහා ගුරුළු රාජෙක් අහස වහගෙන මුළු අහසම වැහුවා වෙනවද? ගුරු රාජයාගේ පියාපතට මුළු ආකාශෙම වැහෙනවද? අපි ඔක්කොම එක එක්කෙනාගේ මුව තුඩින් එක එක්කෙනාගේ මුවෙන් බුදුරජාණන් වහන්සේගේ නුවණ ගැන කියන්න ගියොත් ගුරුල්ලාගේ පියාපත වගේ. ගුරුල්ලාගේ පියාපත වගේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ, ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන වචනින් කියන්න බෑ. ඒකට උපමාවක් තියෙනවා. ප්‍රඥා නේත්‍රයට ප්‍රඥාවෙන් දකින්න එකට. ඒක මේ වගේ. ඔන්න භාජනයක් තියෙනවා. ඒ භාජනයේටම පැහිලා යන පියනක් තියෙනවා. එතකොට ඒ පියන පිට පැනලත් නැහැ, ඇතුළට ඇවිල්ලත් නැහැ. ඒතර පියනේ ගානට භාජනේ තියෙනවා, භාජනේ ගානට පියන තියෙනවා. එතකොට ඕන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට උපමාවක් කිව්වොත්. ඒ මොකක්ද ඒ උපමාව? බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්න තියෙන දේ, මේ ලෝකේ දැනගන්න, දැකගන්න, අවබෝධ කරන්න තියෙන දේ භාජනය වගේ. බුදුරජාණන් වහන්සේගේ නුවණැස පියන වගේ. ඇයි ඒ? යම් තාක් අවබෝධ කරන්න තියනවාද ඒ තාක් තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ. බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට අහු වෙච්ච අවබෝධයට අහු නොවිච්ච කිසිවක් නැහැ යට භාජනේ පියන වහලා. ඒ වගේ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊතා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව ප්‍රභාස්වරයි, මහා ප්‍රභාස්වරයි, මහා පඤ්ඤෝ, ගම්භීරයි, පුතුපඤ්ඤෝ, තියුණුයි, තික්ඛපඤ්ඤෝ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මේ නුවණ ජව සම්පන්නයි, ජවන පඤ්ඤෝ. ඒ වගේම බල සම්පන්නයි, තික්ඛපඤ්ඤෝ. ඒ වගේම විසරදයි, ශක්ති සම්පන්නයි, ආශ්චර්යයි, අద్භූතයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව මහා ප්‍රඥාවක්, පෘතු ප්‍රඥාවක්, ආස ප්‍රඥාවක්, ජවන ප්‍රඥාවක්, තික්ඛ ප්‍රඥාවක්, නිබ්බේධික ප්‍රඥාවක්. සියලු දේවල් කෙරෙහි නොඇලුන අවබෝධයෙන් කලකිරුණු ස්වභාවයෙන් යුක්ත ප්‍රඥාවක් තියෙනවා. තියුණු වේගවත් ඉක්මනින් හටගන්න ප්‍රඥාවක් තියෙනවා. ඉතින් මේ විදිහට මහා ප්‍රඥාවකින් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ඇසින් යුක්තයි. භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රඥා ඇසින් තමයි සකල බුද්ධ කෘත්‍ය දරාගෙන මේ ලෝකයා දෙස බැලුවේ. ප්‍රඥා ඇස. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ඇසට සංකත අසංකත. සංකත කියන්නේ හේතුඵල ධමයෙන් හටගත්ත මේ සියල්ල. අසංකත කියන්නේ නිවන. ඒ ඔක්කොම පේනවා ප්‍රඥා ඇසට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව තියුණුයි කියනවා. පින්වතුනි මේ ලෝකේ ඉන්න දක්ෂම දුනුආය තමයි. දක්ෂම දුනුආය තමයි. ඒ දුනුආයට කියනවා විදුලි කොටන වේගෙන්. ඒ කියන්නේ අන්ධකාරේ ඉන්නවා ඈත අස්ලෝමයකින් යමක් එල්ලලා තියෙනවා. ඈත. ඊට පස්සේ මෑත ඉන්නවා දුනුආය. මහා අන්ධකාරේ වර්ෂාව වෙන වෙලාවයි. එතකොට මේ දුනුආය දුන්න අමෝරාගෙන විදුලි කොටනවනි. විදුලි කොටන එළියෙන් අර අස්ලෝමයට විදිනවා ඈත තියෙනවා. වෙන එළියක් නැහැ. ඒ විදුලි කරන ඩිංගිත්තට.
ඊට වැඩිය තියුණුයි කියනවා. ඊට වැඩිය 100,000 ගුණයක් තියුණුයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ඇස. ප්‍රඥාව. ඊට පස්සේ මහා සාගරයේ ඇතුළට කිඳාගෙන බැස්සොත් ඒකේ අගක් හොයන්න පුළුවන්. ඇතුළක් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ ගාම්භීර බව හොයන්න බෑ. ලෝකේ පුරා විසිරී පැතිරී තියෙන අනන්ත අවකාශය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පැතිරිලා තියෙනවා අවකාශයට වඩා. සියලු පාසානයන් සුණු විසුණු කරන වජ්‍රමය දියමන්ත ආයුධයක් තියෙනවා නම් ඊට වැඩිය වජ්‍රමය දැඩි ප්‍රඥාවක් බුදුරජාණන් වහන්සේට තිබ්බා. ශක්ති සම්පන්න. ওই විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ඇස වචන කිහිපයකින් අපි තේරුම් ගන්නවා නම් වචන කිහිපයකින් කතා කරන්න තියෙන්නේ. හේතුව ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ඇස ඇතුළත තමයි මේ දේශනා කරපු සියලු ධර්මයන් තියෙන්නේ. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේට දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන මහා සිංහනාද සූත්‍රයේ තියෙනවා. පින්වත් සාරිපුත්ත මේ ලෝකේ කතාවක් තියෙනවා මේ වයසට ගියාට පස්සේ කට්ටියගේ කල්පනාව අඩු වෙනවා කියලා. සාරිපුත්ත තථාගතයන් වහන්සේට දැන් වයස අවුරුදු 80යි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියුණු ප්‍රඥාව තියෙන මොහොතකින් කල්ප ලක්ෂ ගණන් පෙර ජීවිත සිහි කරන තියුණු ප්‍රඥාව තියෙන ශාසනයේ තියුණුම ශ්‍රාවකයෝ 4 දෙනා ඇඳේ 4 පැත්තේ ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. එක්කෙනෙක් අහපු ගමන් අනිත් එක්කෙනා එක දිගට අහනවා. ඒ අයගේ ආයුෂ ඉවර වෙනකල් ප්‍රශ්න අහයි. බුදුරජාණන් වහන්සේ වෙහසක් නැතුව උත්තර දෙනවා. උත්තර දීම ඉවර වෙන්නේ නැහැ. අච්චර තියුණු ප්‍රඥාවක් ශාස්ත්‍රුන් වහන්සේට. අපිට තියෙන සරණ යන්න. ප්‍රඥාව තියෙන උත්තමෙක් සරණ යන්න. ඒකමනේ ප්‍රඥාව. ප්‍රඥාව තියෙන උත්තමෙක් සරණ යන එක නේද ඔබගේ ප්‍රඥාව? ඒ තුලින් තමයි අපේ ප්‍රඥාව උපදින්නේ. ඒ තුලින් ප්‍රඥාව උපදින්නේ. ඉතින් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ඇස දැන් අපි ඇස්වල කීයක් ඉගෙන ගත්තාද? බුදුරජාණන් වහන්සේගේ මස් ඇස, දිවස, ප්‍රඥා ඇස, ඊළඟට බුදුරජාණන් වහන්සේගේ බුදු ඇස. බුදු ඇස ගැන බුදු ඇස පිය වූ දා පටන් අපිට තිබුණේ ධර්මයේ විතරයි කියලා. ඔය කතා වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුදු ඇස බුද්ධ නේත්‍රය මේ වගේ. ශාස්ත්‍රඥ වහන්සේගේ මහා කරුණාවෙන් යුක්ත බුද්ධ නේත්‍රයෙන් ලෝක සත්වයා දිහා බලනවා. එතකොට කල්ප කෝටි ගානකට කලින් වුණත් ඒ සත්වයන් යම් පිනක් කොට තිබුණොත් භාග්‍යතුන් වහන්සේට ඒ පින පේනවා. මොකෙන්ද? බුද්ධ නේත්‍රයෙන්. ඒ වගේ මේ සත්වයන් චතුරාර්ය සත්‍ය දකින්න පින් කරලා තිබුණත් ඔවුන් සසරේ සැරිසරා යාමේදී ඇති වූ නොයෙක් පුරුදු නිසා විවිධ ගති ලක්ෂණ චරිත පිහිටලා තියෙනවා. ඒව බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ කියන්නේ රහත් වෙන්න පින තියෙනවා. නමුත් සසරේ ගති ලක්ෂණ. ඔන්න එක භික්ෂුවකට ඕන තරම් කන්න පුළුවන්. එයා ඒ භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? වෙහෙරේ ඉන්න ඔක්කොම දානේ ගන්න කලින් ඉඳලා ඊටු ටික ඔක්කොම වළඳනවා. ඊට පස්සේ ඇයි කියලා පස්සේ භාග්‍යතුන් වහන්සේට කියා හිටියා. භාග්‍යතුන් වහන්සේ වදාළ ওই භික්ෂුව රහතන් වහන්සේ නම. නමුත් බොහෝ කාලයක් සසරේ මේ ඇතෙක් වෙලා ඉපදිලා තියෙනවා කිව්වා. නිසා ගොඩක් ආහාර ඕන. තව භික්ෂුන් වහන්සේ නමක් හිටියා හවසට වම අරනවා. ඔක්කාරේ වගේ වැම ඇරෙනවා ආයෙ වළඳනවා. දැන් සංඝයාකෝක හොඳ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ওই භික්ෂුව සසරේ ගොඩාක් කාලයක් ගවයෝනේ ඉපදිලා තියෙනවා. තව එක භික්ෂුන් වහන්සේ නමක් යනකොට පොඩ්ඩකිමුත් බැනලා යනවා. සසරේ වඳුරු යෝනේ ඉපදිලා තියෙනවා. සසර පුරුදු වෙනවා. අපේ පිළිඳ වච්ච මහරහතන් වහන්සේ කාට හරි කතා කරනවා මෙහෙන්ද ආවේ නැත්නම් මෙහෙ වරවසලයා කියනවා. ඒකට අර කට්ටිය ඔක්කොම මොකද්ද වෙනවා? බුදුරජාණන් වහන්සේ වදාලා ওই පිළිඳ වච්ච බොහෝ කාලයක් සසරේ ජීවිත 500ක් එක දිගට බ්‍රාහ්මණ මහාසාර කුලේ ඉපදිලා. ඒ බ්‍රාහ්මණ ඒ බලන්නේ ඒ එනවා ඒව බුදුරජාණන් වහන්සේට පේනවා තප්පරේට.
ලකුණ්ඩ බද්දි මහරහතන් වහන්සේගේ සසර ගමන ඔක්කොම තප්පරයට පේනවානේ බුදු ඇසට. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ බුදු නෙතට ඒවා හොඳට පේනවා. සත්වයන් තුළ ඇති ගුණ ධර්මයන්ගේ අඩු වැඩිකම් පේනවා. අතීත බුද්ධ ශාසනවලදී පැවිදි වෙලා නිවන් පතාගෙන කළ කැපවීම, ඔවුන් තුළ ධර්ම අවබෝධයට පිහිටා ඇති වාසනාව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නේත්‍රයට පේනවා. රාත්‍රී කාලෙක උනත් ඈත කන්දක් මුදුනේ ඇති කුටියක පහනක් දැල්වී තිබුණොත් අපිට ඒක පේනවනේ. ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේට අන්ධකාරයේ දිලෙන පහනක් වගේ කොයි තරම් මිනිසයාගේ වැරදි අඩුපාඩු දෝෂ උසුමිටිකහන් කුල වංශ මොනවා තිබ්බත් බුදුරජාණන් වහන්සේට යාගේ ධර්ම අවබෝධ කරන පින පේනවා. බුදු ඇසට. ඉතින් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් තමයි ඉස්ලාම ලෝකේ දිහා බැලුවේ. බුද්ධ චක්කුණා ලෝකං ඕලෝකිත්වා බුදු ඇසින් ලෝකේ දිහා බැලුවා. බලනකොට බුදුරජාණන් වහන්සේට පේනවා මේ ලෝක සත්වයා පොකුණක් වගේ. ඒ වතුරෙන් මේ නෙළුම් මලක් වගේ ඇවිල්ලා වතුරේ මැද වතුරේ උඩ වතුරේ ගෑවි තිනවා. වතුරෙන් උඩට මතුවෙලා ඊළඟට වතුරෙන් උඩට මතුවෙලා මෝරලා තිනවා. ඉර පායන කල් පිපෙන්න. ඒ වගේ තමයි ලෝක සත්වයා කුසල් දහම් ඉන්ද්‍රියන් අඩු වැඩි විදිහට පිටලා ඉන්නවා. බුදුරු පහළ වෙනකල් ඉන්න සත්වයෝ ඉන්නවා අරහත්ත්වයට පාත් වෙන්න. නෙළුම් විලක් වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා දුටුවා හොඳට මේ බුදු ඇස කියන එක බලන්න කියවන්න ලෝකාවලෝකන සූත්‍රය. බුද්ධ චක්කුණා බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ ලෝකී දිහා බලනකොට දැක්කා අනේකෙහි සන්තාපේහි සන්තාපමානා නොයෙක් පීඩාවන්ගෙන් පීඩා විඳ අනේකෙහි පරිඩාහි පරිඩහියමානා නොයෙක් පීඩාවන්ගෙන් ගින්නන්ගෙන් ගිනි ඇවිල රාගෙන් ද්වේෂයෙන් මොහෙන් ඇවිල මේ සත්වයෝ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දුටුවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දුටුවා මේ විදියට ඇවිලි ගින්නෙන් භවයේම පසවතා ඉන්නවා. භවයටම ආස කර ඉන්නවා. ඒකට මේ භවයේම දුක් විඳ මෙයාලා ඉන්නවා. නමුත් යේනේව මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. යමක්ද හිතන්නේ සිද්ධ වෙන දෙයක් ලෝක සත්වයාට. එයාලා දුක මේ රාග දේශ මොහ වලින් දුක් විඳ ඒ දුක මගේ කියලා අල්ලගෙන ඉන්නවා. භවය මගේ කියලා අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන හිටියට ඔක්කොම අතහැරලා යන්න සිද්ධ වෙනවා. හිතන්නේ මොකද්ද සිද්ධ වෙන්නේ මොකද්ද? ඔය අතර කට්ටිය භවය තුල ඉඳගෙන සසර තුල ඉඳගෙනම නිවන් දකින්න හදනවා. භවයේ තියෙන දේවල්ම අල්ලගෙන. ඒ අයට නිවන හම්බ වෙන්නේ නැහැ. සමහර අය විභවයක් හොයලා යනවා. මේවා එපා කියලා හිතකය නවත්තන්න හදනවා. ඒතර එයාලට නිවනක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝක සත්‍ය අවිද්‍යාවෙන් තැලිලා පොඩි වෙලා තෘෂ්ණාවේ බැසගෙන ඉන්නවා බුදු ඇසින් දුටුවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්කිසි කෙනෙක් මේ භවයට අයිති දේවල් සියලුම ආකාරයෙන් භවයට අයිති දේවල් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් විනාශ වෙන වශයෙන් දැක්කා නම් එයයි භවෙන් නිදහස් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දැක්කේ බුදු ඇසින්. මෙන්න මේ දේ කරලා ගයාවේ වජිරාසනයේ මත පළවෙනි රහතන් වහන්සේ බිහි වුණා කිව්වා. සියලු මාර සේනාව පරාජයටපත් කරලා බුදු ඇසින් දැක්කේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට බලන්න භාග්‍යවතුන් වහන්සේගේ බුදු ඇස මහා කරුණාව අවබෝධය සමතැස සමත්ත චක්කු බුදුරජාණන් වහන්සේගේ පස්වෙනි නේත්‍රය සමත්ත චක්කු සමතැස හාත්පස දකින්නවා කියලා කියනවා. අනාවරණ ඥානය කියලා කියන්නේ සමතැසට. සර්වඥතා ඥානය කියලා කියන්නේ සමතැසට. සියල්ල දත් නුවණ කියන්නේ බුදුරජාණන් වහන්සේට සමතැසට. බුදුරජාණන් වහන්සේගේ සමන්ත චක්කුව තමයි මේ ලෝකේ හාත්පස දකින සර්වඥතා ඥානය. ඉතින් සර්වඥයන් වහන්සේ දකිනවා සමන්ත චක්කුවෙන් හේතුඵල කිසිවකින් නොහටගත් කිසිවකින් නොකරන අසංකත වූ නිර්වාණ ධාතුවක් තියෙනවා කියලා සමන්ත චක්කුවට පේනවා. යම් හේකින් ආන්නේ අජාත අසංකත අකත
ඒ කියන්නේ නෝපං කවුරුවත් කරපු නැති ඊළඟට හේතුඵල ධමයෙන් හටගත්තේ නැති නිර්වාණ ධාතුවක් කියලා තිබ්බේ නැත්තම් මේ ලෝක සත්‍යයට හේතුඵල ධමයෙන් නිදහස් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දකිනවා. මේ ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිර්වාණ ධාතුවක් තියෙන නිසාමයි හේතුඵල ධමයෙන් උපන් සත්වයා සකස් වූ සත්වයා සංකත වූ ලෝක සත්වයාට ගැලවීමක් නිදහසක් විමුක්තියක් තියෙන්නේ කියලා සමත්ත චක්කුවෙන් දකිනවා. ඒකනේ කියන්නේ මහා බ්‍රහ්මයා ස්වාමීනි ප්‍රඥාවෙන් කරපු ප්‍රාසාදයට භාග්‍යවතුන් වහන්සේ නැගලා සමන්ත චක්කුවෙන් ලෝකයේ දෙස බලන්න. හැම දෙයක්ම පේනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනාවරණ ඥානය මහිමය බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානෙ මේ ලෝකේ වෙන කවුරුනම් මේ බුදුරජාණන් වහන්සේගේ සමන්ත චක්කුවට සමාන කරන්න පුළුවන් ඇසක් තියෙයිද? බුද්ධ ශේස්ත්‍රය විෂය අචින්තියයි අනිර්වචනීයයි අතුල්‍යයි අද්විතීයයි අසාමාන්‍ය දෙයක් බුදුරජාණන් වහන්සේගේ ආත්පස පේන සිත. බුදුරජාණන් වහන්සේට අවබෝධ කළ යුතු දුක කියලා යමක් ඇද්ද? සියල්ලම දැක්කා බුදුරජාණන් වහන්සේ. සමන්ත චක්කුවෙන් ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය තියෙනවා නම් සියල්ලම දුටුවා සමන්ත චක්කුවෙන්. සාක්ෂාත් කළ යුතු නිවනක් ඇද්ද? ඒ නිවන දුටුවා සමන්ත චක්කුවෙන්. යම් තාක් මාර්ග වැඩපිළිවෙල වේද ඒ මාර්ගයේ දුටුවා සමන්ත චක්කුවෙන්. බුදුරජාණන් වහන්සේගේ සියලුම ඥාන දසබල ඥාන ඊළඟට විසරද ඥාන සඩ්ඩ අසාධාරණ ඥාන මහා කම්ම විභංග ඥාන ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ඥානය පුරුෂ පුද්ගල පරෝපරියා ඥානය ඊළඟට තථාගත ඥාන මේ සියල්ලම මේ පංච නේත්‍රයේම ඔක්කොම ගොනු වෙන ඇහැ තමයි සමතැස සර්වඥතා ඥානය. කිසිම දෙයක ආවරණයක් නැහැ. ඊට පස්සේ ස්කන්ධ ධාතු ආයතන විදියට මේ ලෝකෙ සියල්ලම දකිනවා බුදුරජාණන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට මේ ලෝක සත්වයා අහන ඕනම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න පුළුවන්. ඕනම ගැටලුවක් විසඳන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කරපු නිසා. ඒක තමයි සර්වඥතා ඥානය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම ධාතුව අවබෝධ කළා. එයින් ලෝකේ බලනවා. එතකොට බුදුරජාණන් වහන්සේට පේනවා ලෝක සත්වයා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ සමන්ත චක්කුව. දැන් සිහි කරන්න පින්වතුනි අපි සරණ ගිය අපේම බුදුරජාණන් වහන්සේට පංච නේත්‍රයක් තිබ්බා. මේ පංච නේත්‍රය කුමක්ද? මසැස, දිවැස, පනැස, බුදු ඇස, සමතැස නැත්නම් සර්වඥතා ඇස සමන්ත චක්කුව. ඒ පසසින් නෙත් පසකින් වැඩ සිටි අපගේ මුනිදානං දිවිහිමියෙන් සරණ යනවා කියලා හිතන්න. පස් නෙතකින් වැඩ සිටියා වූ බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් වදාළ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියලා හිතන්න. නෙත් පසකින් වැඩ සිටි මොනිදුන්ගේ නෙතට ලක්ුණ ශ්‍රාවක දරුවන් දිවිහිමියෙන් සරණ යනවා කියලා සරණ යන්න අපි කාටත් නෙත් පසකින් වැඩ සිටි අසිරිමත් සම්බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබේවා දුකින් නිදහස් වේවා. ඉතින් පින්වත්නි අද දවසේ අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් උපේක්ෂා වන්‍යාරච්චි මහත්මිය ඇතුළු කලන මිතුරන් පිරිස. පංච නේත්‍ර ඇති තථාගතයන් වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණ සමුදායේ අනුහසින් ලෝකිත කලාතුරකින් පහළවන උතුම්ම පුජ්‍යල රත්නී අනුභව බලෙන් තුනුරුවන්ගේ අනුභව බලෙන් මේ පින්වල අනුහසින් මව් රටට ලෝකෙටත් ව්‍යසනයක් වුණ වසංගතේ ලෝකෙම තුරන් වෙලා මිනිසුන්ට නිදුක් නිරෝගී සුව සැලසේවා. බියක් සැකක් කරදරයක් පීඩාවක් නැතුව සැනසෙල්ලේ වාසය කරන්න මිනිසුන්ට වාසනාව ලැබේවා ආශිර්වාද ලැබේවා කියලා බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් අපි ලෝකෙට සිත පතමු.
ඉතින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් සතුටින් අනුමෝදන් වේවා. සියලු දෙනාව ආරක්ෂා කරත්වා කියලා පින් පමුණුවමු. මිය පරලෝකීය ගීතාංජලි කරුණාසේකර මහත්මිය සහ ලයනල් වීරසිංහ මහත්මයාට මේ පින් අනුමෝදන් වී මිය පරලෝකීය සියලු ඥාතීන් මේ පින් බලයෙන් පරලෝ සැපයටපත් වේවා කියලා පින් පමුණවනවා. ඒ වගේ විශේෂයෙන් පින් අනුමෝදන් කරමු අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට. ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපි භාග්‍යවතුන් වහන්සේගේ මේ අසිරිමත් ගුණ කඳ දන්නේ. මම අද දේශනාව කළේත් ලොකු ස්වාමීන් වහන්සේ netපසකින් වැඩ සිටි අපි මුනිදානෝ කියලා ලොකු සංසි ලියපු ලිපියකින් තමයි අද මම දහම් වැඩසටහන කළේ. පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ට ඒ වගේම පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වී ධර්මාවබෝධයම සැලසේවා. මාතලේ නොගහපොළ මහත්මීටත් මාදව අන්‍යාරච්චි නිරෝසාද සිල්වා නයනා ධම්මී මාරියන මහත්මීන්ටත් මහනුවර මහරෝහලේ වෛද්‍ය ග්‍රියන්තා අබේරත්න අසංක අබේරත්න සහ චාමිකා මහත්මිය යන අයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ධර්මාවබෝධයේ සැලසේවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සැත්කමකට භාජනය වූ කිවෙන් සාහිත් පුංචි පුතාට නිදුක් නිරෝගී සුව සැලසේවා. netපසකින් වැඩ සිටි මුනිදුන්ගේ ආනුභාවයෙන් මේ දරුවාට සියලු රැකවරණ ආරක්ෂාව දියුණුව දහමේ පිහිට ලැබේවා කියලා සිත පතනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් උපේක්ෂා වන්‍යාරච්චි මහත්මිය ඇතුළු කලන මිතුරු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වෙලා අද දවසේ netපසකින් වැඩ සිටි මුනිදුන්ගේ අසිරිමත් ගුණ කඳ ලෝක සත්වයාට අහන්ට සලස්වපු පින් බලෙන් ඔබ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ නිස්සඟලින් ලෝකයේ දේශ බලා වදාළ ධර්මය අවබෝධ කරගන්නට ඔබටත් වාසනාව ලැබේවා. අපගේ මව්දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට ගුරු භවතුන්ට සියලු දෙනාට පින් සිදු වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම මාධ්‍ය පවත්වාගෙන යාමට උදව් උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා. ඔබ සියලු දෙනාට මේ රැස් කර ගන්නා වූ අනන්ත අපරිමාණ පුණ්‍ය සම්භාරය අනුහසින් සිත් වේවා. netපසකින් වැඩ සිටි අපගේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට හිතසුව පිණිස වදාළ ධර්මය අවබෝධ කරගන්නට උතුම් සම්බුදු සරණ ලැබමින් ගෞතම සසුනේ පිහිට ලබත්වා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අසිරිමත් සම්බුදු සරණ. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.